තෙරුවන් සරණයි. අපි අද මාතෘකාව විදිහට කතා කරන්නේ අනිත්‍ය සංඥාව ගැන. අනාත්ම සංඥාව කතා කරන්න කලින් අපි මේ අනිත්‍ය සංඥාව ගැන යමක් කතා කරන්න ඕනේ. අපි දන්නවා හොඳටම හැමෝම දන්න කාරණයක් තමයි ත්‍රිලක්ෂණ කියන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ මොන කාරණේ කතා කරත් ඔබ යමක් හොඳින් දැනගෙන ඉන්න ඕනේ. මේ නිවන් මගටයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ නිවන් මග නිවනට උපනිශ්‍රේ වෙන කාරණා. ඇත්තටම අපි සතර සතිපට්ඨානය ගැන කතා කරනකොටත් විනීය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සාන කියලා කතා කරේ. ඒ කියන්නේ ලෝකෙන් මිදෙන්න කතා කරේ. එතකොට චිත්තේන නියති ලෝකේ කියලා තමයි බුදුන් වහන්සේ ලෝකය හඳුන්වන්නේ. සලායතන ලෝකෝ මේ සලායතන ආයතන හරහා හැදෙන්නේ සිතේමයි ලෝකේ. චිත්තේන නියති ලෝක. ආයතන හැදෙන්නේ ස්කන්ධ නිසා. ස්කන්ධානම් පාති භව ආයතනම් පටිලාභං උච්ච ජාති. ජාතියක් හටගන්නේ භවයක් හටගන්නෙත් මෙන්න මේ ආයතන හරහා. මේ කියන හැම වචනකින්ම දෙයක් කියවෙනවා. මේ සිත ගැනයි කතා කරන්නේ. සිතෙන් මිදෙන මගයි නිවන් මග. නිවන් දකින්න නම් මොකද්ද මේ නිවන? නිවන පනවන්නේ කොතනින්ද? දුකෙන් මිදෙන මගක්. දුක තියෙන්නේ කොහෙද? තමන්ගේ සිතේ දුක හටගන්නේ. ඔබ අන්ත දෙකක් දකින්න ඕනේ. එකක් බාහිර. ඔබට පේනවා, ඇහෙනවා. අනිත් එක ඔබගේ හිත. සිතින් තමයි සිතක් නැත්තම් ඇත්තට මේ කය පඹෙක්. ඒක සාමාන්‍ය අවබෝධය තුළ තියෙන හැම කෙනෙක්ගේම. සිතක් නැත්තම් මේ කයට පුළුවන්ද? කයෙන් වැඩක් තියනවාද? සිත නැති කල කය කුමටද වගේ. ඔබ මැරෙනකොට ඔබගේ කය සිත නැතු කයෙන් පළක් නැහැ. ඒක නිකම්ම වල්ලා දානවා. එහි සිතක් නැති බව එතකොට ඔබ දන්නවා. සිත නිරුද්ධ වෙලා කියලා දන්නවා. මේ සිත තුලයි දුක හටගන්නේ. බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුල දුකේ ආකාර තුනක් පෙන්නනවා. දුක්ඛ, දුක්ඛ සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය. ඇත්තටම එළියේ දරුවෙක් ඉන්නවා. ඒ දරුවා එළියේ ඉන්න දරුවාට අසනීපයක් වුණොත් දුකයි. හැබැයි ඒ දරුවා හිතේ ඉන්නවා. ඒ දරුවා මැරුණත් හිතේ ඉන්නකන් අපේ අම්මලා අඬනවා දුකයි. හැබැයි එළියේ දරුවෙක් හිටියා කියන සංඥාව තියෙනවා. ඇත්තටම ඒ එළියේ දරුවෙක් කියන සංඥාව හිතේ හදාගෙන තියෙනවා. එළියේ දරුවෙක් ඉන්නවා කියන එකත් දුකක් වෙනවා. ඒකයි ස්කන්ධ දුක්ඛ කියන්නේ. දුක්ඛ, දුක්ඛ සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය. බාහිර දුක, අභ්‍යන්තර දුක, අර දෝමනස්ස සහගත දුක, එළියේ බාහිරින් එන දුක සහ ස්කන්ධ දුක්ඛ. ඔය කොයි විදිහෙන් කිව්වත් ආකාර තුනක් අපිට පේනවා. අන්නේ දුකේ ආකාර තුනම සමුදය ආකාර තුනක් වෙලා ආයි නිරෝධයේ ආකාර තුනක් වෙලා ප්‍රතිපදාව ආකාර තුනකට වෙලා තමයි ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං කියලා ධම්මචක්කපවත්තන සූත්‍රය තුල බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ කාරණේ ටිකක් දැන් අපි මේ බොහොම සරල පැත්තකට එන්නයි හදන්නේ. හැබැයි අපි හිතේ තියාගන්න ඕන එක දෙයක් මේ දුක කියන්නේ දුකෙන් මිදෙන මඟ කියන්නේ සිතෙන් මිදෙන මඟ කොයි තියෙන්නේ. සිත අවබෝධය තුලිනුයි මිදෙන්නේ. ඒක අපි
හිතේ තියා ගන්න ඕනේ. මෙන්න මේ අරමුණක් ඇතිවයි අපි මේ අනිත්‍ය ගැන කතා කරන්න ඕනේ. දැන් මේ සාමාන්‍ය හැම කෙනෙකුටම තේරෙනවා අනිත්‍ය කියනකොට. අනිත්‍ය කියනකොට සාමාන්‍ය ඕන කෙනෙකුට තේරෙනවා මේ කියන්නේ දැන් මේ හැම දෙයක්ම විපරිණාම වෙනවා. ඔබගේ උනත් ඔබ දකිනවා ඔබගේ තාත්තා අම්මා ඒගොල්ලෝ වයසට ගිහිල්ලා ඉතින් සමහරට ජීවතුන් අතර නැහැ. බුදුන් වහන්සේ වගේම මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් අපිටත් පේනවා. සතර පෙර නිමිති අපිත් දකිනවා. ඉතින් අනිත්‍ය ස්වභාවය අපිට පේන්න තියෙනවා. ඒ වගේම අර කතාවට කියනවා කෙනෙක් මිය ගියාට පස්සේ දේවදූතයෝ දුටුවද කියලා අහනවා කියලා. දේවදූතයෝ කියන්නේත් බාල කාලේ වයසට ගිය කෙනා, මරුණු කෙනෙක්, ඒ වගේම මහල්ලෙක් ලෙඩෙක් මලකඳක්ම කියන ඒ උදාහරණ ටිකම තමයි එතකොට එන්නේ. ඒ කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය ගැන. හැබැයි මේ අනිත්‍ය බාහිර අපි ඉස්සර මේ ලෝකේ අනිත්‍යයක් ගැන කතා කරනවා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ. අපි මේකේ අවසාන හරය වෙන්නේ අපේ සිතේ අනිත්‍යතාවයක් තියෙනවා. අපි නිවන් දකින්නේ නිවනට මේක අනුගත වෙන්නේ මේ සිත අනිත්‍ය ස්වභාව අවබෝධ වීමෙන්. එතනට යන්නේ මේකත් මේ පැහැදිලි කිරීම. එහෙනම් අපි මේක උපමාවක් විදිහට අරගෙන උපමේය සිත කියලා අරගෙන අන්තිමටම සිත එක්ෂණික හට අරගෙන නිරුද්ධ වෙන සිත අනිත්‍ය දකින්න ඕනේ. එතනටයි මේ ගමන යන්නේ. ඒ තුලයි අපි අර කතා කරපු ශුන්‍යතාවයට එන්නේ. මේ මාතෘකාව ඊටාම වැදගත්. ඒකට හේතුවක් තියෙනවා. අපි අර ශුන්‍යතාවයේදී වචනයක් කිව්වා. විමෝචයන් චිත්තං කියන තැන නාමෙන් රූපේ මිදුණු තැන පච්චේ පරිග්ඝා ඥානේ තියෙන තැන සිතුවිලි වලින් මිදුණු තැන. ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ සුතවත් ආර්ය ශ්‍රාවකයට අපි කතා කරන්නේ. මේ ධර්මයේ දන්න කෙනා, දර්ශන සමාපත්තියේ තියෙන කෙනාට, සත්‍ය ඥානය ඇති කෙනාට. ඒකේනයි නිවන් දකින්නේ. ඔය කොච්චර ඔය අපි දැක්කත් මිනිස්සු ඉන්නවා. හැමෝටම මේ නිවන් දකින්න බැරි වෙන්න හේතුව තමයි මේ සත්‍ය ඥානය ගැන සමාජය තුල හරි කතිකාවතක් නැතිකම. අපේ සමාජය තුල ප්‍රචලිත දැන් ටිකෙන් ටික ප්‍රචලිත වෙගෙන එනවා. ඉස්සර අපි දැක්කා මීට දශකයකට කලින් පටිච්ච සමුප්පාදය ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම මේ 2000 වර්ෂයට එනකොට පටිච්ච සමුප්පාදය ගැන කතා කරන්න පටන් ගත්තේ. ඊට කලින් ඔබ දැක්කා පානදුරේ අපේ අරියදම්ම හාමුදුරුවෝ නේද? අර මම මේ මළුවට යනවා එනවා බෝපත් බෝමුල් මට පෑගෙනවා. අපි මේක ලස්සනට තාලෙට කිව්වා. මීට අවුරුදු දශකයකට කලින් ඔබ බලන්න 80 දශකයට ගිහිල්ලා. එතකොට සමහර අය ඉපදිලත් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ 80 දශකයේ තුල තමයි මේ අපේ බෞද්ධයින්ගේ යම් පිබිදීමක් තිබුණා මෙන්න මේ කවිය හරහා. මම මේ මළුවට යනවා එනවා බෝපත් බෝමුල් මට පෑගෙනවා සමාවදී මගේ බවුහර වෙනවා බෝ රජුනේ මට අවසර දෙනවා. දැන් මේ විදිහට ඊට පස්සේ කියනවා ඉහළ මළුවේ පහළ මළුවේ මේ විදිහට ජයශ්‍රී මහා බෝධිය සිහි කළ මේ වගේ කවි ගොඩාක් අපේ පාන්දුරේ ඒ ආර්ය ධම්මහාමුදුරුවෝ ඉදිරිපත් කළා. ඒ තුල මිනිස්සුන්ගේ පිබිදීමක් ඇති වුණා. ධර්මය ගැන දන්නේ නැහැ. ගැඹුරු අවබෝධයක් නැහැ. නමුත් ධර්මයට ප්‍රවේශ වෙන මග අපි දැක්ක මේ සබහාදහමේ නිර්ණායකයක් විදිහට ඉස්මතු වීගෙන එනවා. ඔබ දන්නවා මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සිංහල පරිවර්තන ඉදිරිපත් වෙන්නේ. මේ දැනට තියෙන අපි පරිවර්තන කරලා තියෙන පොත් වහන්සේලා ත්‍රිපිටකයේ 1900 මතකයේ 50 ගණන් වල තමයි මුල් පිටපත් ටික එළියට ආවේ. පස්සේ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට තමයි මේවා අර සරෝදය හරහා ඒ කියන වැඩපිළිවෙල ඔස්සේ
මේ ත්‍රිපිටක මුද්‍රණය වෙන්නේ. එතකන් අපිට මේ පරිහරණය කරන්න ත්‍රිපිටකය තිබුණේ නැහැ හරියට. ඒක සිංහලට පරිවර්තනය කළා තිබුණෙත් නැහැ. අදටත් සමහර සූත්‍ර තියෙනවා සිංහලට පරිවර්තනය කළා නැහැ. දැන් මේ පිබිදීම ඊටා විශාලයි. පොඩ්ඩක් මේ ගැන අපිට කතා කරන්න ඕන වුණා. ඔබ දැක්කා ශ්‍රීකෝන් රාජසිංහ රජුරන් කාලේ වෙනකොට වැලිවිට අතරන සනසිරි සරණංකර හාමුදුරුවෝ උපසම්පදාව බුරුමෙන් අරන් එනකොට මම මතක රාමායන දේශයෙන් උපසම්පදාව කියනකොට මේ නිකාය තුන හැදුනේ ඒ උපසම්පදාව ගෙනාපු රාමායන දේශය යම් නිකාය අමරපුර නිකාය මේව හැදෙන්නේ. දැන් මේ වැලිවිට අසරණ සරණසිරි සරණංකර හාමුදුරුවෝ උපසම්පදාව ගෙනකොට මේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හිටියේ නැහැ. චීවරය දාගෙන ඉටිපන්දමක් ගහලා යාඥා කරා නිවන. දැන් එහෙම යුගයක් අපිට තිබුණා. මේ සියවසේට කලින් සියවසේ. අපි මේ කතා කරන්නේ මෑත අතීතය ගැන. ඊට පස්සේ මේ පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසින්ගේ ආක්‍රමණ නිසා මේ බුදු සහම පන්සල් අපේ තියෙන පුස්කොළ පොත් අපේ භික්ෂුන් වහන්සේ සමූහ ඝාතනයකට ලක් කළා. සම්පූර්ණ බුදුදහම අතු ගෑවිලා තිබුණ යුගයක්. 1800 ගණන් වෙනකොට අඳුරු යුගයක් බුදුදහම තුල අපි දකින්නේ. ධර්මයේ මේ හෙළදිව ලංකා දිවයින තුල ධර්මයේ වැලි තලාවටම යට වෙලා යනවා. කාලේ වැලි තලාවටම මේ ධර්ම මේ ශාසනයේ යට වෙනවා. නමුත් මේ සබදාමේ න්‍යාය එහෙම ඒ අදිෂ්ඨාන ශක්තියින් එහෙම නැති වෙන ඒවා නෙමෙයි. ඊට පස්සේ ශ්‍රීකෝන් රාජසිංහ රජුගේ කාලේ තමයි අපේ අසරණ සරණසිරි සරණංකර හාමුදුරුවෝ මේ උපසම්පදාව ආයිමත් ස්ථාපිත කරගන්නේ. ඊට පස්සේ අපේ නිකාය තුනකට ඒ උපසම්පදාව ශාසනය පිහිටියා. ඊට පස්සේ ඒත් අපිට මේ ගැඹුරු ධර්ම ඉස්මතුනේ නැහැ. අපිට ත්‍රිපිටකය ආවේ ඔන්න ඔය කියන 1956 ඔය බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුද්‍රණය වෙනක අපිට පරිහරණය කරන්න සාමාන්‍ය ජනතාවට ව්‍යවහාර කරන්න ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. ඒ නිසායි අපි ගාථා කීකේ හිටියේ. ඒ නිසායි අපි කවි කීකේ හිටියේ. අපි වෙසක් කාඩ් එකෙන්, පින්තූරෙන්, බකට් එකෙන්, කූඩුවෙන්, තොරණෙන් ධර්මයේ ගෙනාවා. 555 ජාතක පොත අපි ධර්මයේ විදිහට අරගෙන ආවා. හැබැයි මෑත යුගයේ වෙනකොට ඒ ආර්ය ධම්මහාමුදුරුවෝ පානදුර ආර්ය ධම්මහාමුදුරුවන්ගේ ඒ මම මේ මළුවට යනවා එනවා කියන අන්නේ ඒක තමයි අපේ ඇත්තටම සිංහ නාදයක් වගේ අපිට ඇහෙනවා. මෑත යුගයේ ආරම්භ වෙන්නේ මෙන්න මේ සන්දිස්ථාන සනිටුවන් කරමින්. ඊට පස්සේ අපි දැක්කා ඒ අවතීර්ණයත් සමගම විවිධාකාර විදිහට අපි මේ මෑතම යුගයේ අපි කතා කරොත් අපි පානදුරේ ඔය අපි දැක්කා පානදුරා වාදේ මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරු ඒ වගේම ආනගාරික ධර්මපාලතුමා ඒ වගේම ඕල්කොට්තුමා අතර පානදුරා වාදේ කොයිතරම් ප්‍රචලිත වුණාද වෙලා තියෙනවද කිව්වොත් ඔබම දන්නවා ලෝකේ ඇමරිකාවේ පුවත්පත්වල ගිහිලා ඒ විදේශීය රටවල ගිහිලා තමයි ඕල්කොට්තුමා ලංකාවට හොයාගෙන එන්නේ. මෙහෙම ධර්මයක් තියෙනවද කියලා. ඒ පානදුරා වාදේ මහා සිංහනාදයක් කරනවා. භික්ෂුන් වහන්සේලා දිවි හිමියෙන් ඒ වාදේ සැඟවිලා එක එක තැන්වල එක එක ස්ථානවල කී හිටපු එකක් තමයි ප්‍රසිද්ධ වාදයකට කතා කරලා අපේ මේ පල්ලිවල ඉන්න අපේ ෆාදර්ස්ලා ඊට පස්සේ තමයි ප්‍රසිද්ධ වේදිකාවක් පානදුරේ හදලා උතන ඔය ඒ මුහුදු ඇරල අයිනේ ඒ ඉඩම අදටත් වෙන් කරලා තියෙනවා. පානදුරා වාදේ කරපු තැන. එතනදී මහා සිංහනාදයක් කරනවා. මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ ඒ කරන සිංහනාදේ අද කෞතුකාගාරේ දාලා වහලා තියෙනවා. ඒ වාක්‍ය ටික පුළුවන් නම් අපේ සමාජගත කරන්න පානදුරා වාදෙදි කියවුණු දේවල් සමාජගත කරන්න පුළුවන් නම් මහා සිංහනාදයක් ඒකේ තියෙනවා. කෞතුකාගාරය අද ඔහොම තියාගෙන ඉන්න ඕන එකක් නෙමෙයි ඒක. ඒක රෂියාවේ ඔය බැලස්කි මැතිනිය බලන්න ඔය විදේශීය රටවලට මේ පානදුරාවාදී ගිහින් තියෙන. මේ අය එන්නේ ලංකාවේ බුදුදහම කොට දාන්න. ඕල්කට්තුමා ඇමරිකාවේ ඉඳන් ඇවිල්ලා ලංකාවේ ක්‍රිස්තියානි කෙනෙක් වෙලා ලංකාවට ඇවිල්ලා බුදුදහම වැළඳගෙන ඒ සංවිධාන පිහිටවල ලංකාවේ ඒ ඔය තියෙන පාසල් පද්ධතිය හදන්න ධර්මපාලතුමා සමග කටයුතු කරනවා. ධර්මපාලතුමා වෙනම සංවිධාන ගොඩනගාගෙන මේ බෞද්ධ පුනරුදයක් මේ රටේ ගොඩනගනවා.
වෙනම මේ අරක්කු බීලා මත් වෙවි මේ රටේ මිනිසුන්ට සුද්ධෝ විසින් පෝලා මේ රටේ මිනිසුන් අර මිනිසුන්ගේ අර ඇත්තට මේ රට යටත් කරගන්න බැරි වුණේ සුද්දන්ට මේ රටේ මිනිසුන්ගේ යම්කිසි චින්තන ශක්තියක් තිබුණා. ඒක පන්සල මුල් කරගෙනයි තිබුණේ. ඒක නිසායි පන්සල් කුඩු කළා හාමුදුරුවෝ විනාශ කළා සම්පූර්ණ පෝලා මිනිසුන්ට මේ අරක්කු පෝලා මේ රේන්ද කියලා ඒ දවස්වල ඒවා හදලා තියෙන ඒවා පෝලා මේ මිනිස්සුන්ව නිකම් බොන්න දීලා තියෙනවා. මේ මිනිස්සුන්ව මොට්ට කරලා තියෙනවා. දැන් මේ සමාජයේ අද වෙනකොට යන ආධ්‍යාත්මික දියුණුවක් බාහිර පැත්තෙන් බැලුවොත් රට තුල ආර්ථික පැත්ත ඒව වෙනම ඇති කතාවක්. නමුත් අපි කතා කරන්නේ ආධ්‍යාත්මික පැත්ත. ආධ්‍යාත්මික පැත්ත මේ රට මහා සිංහ ගමනක් යන්නයි හදන්නේ. ඒ යුගයට ඇවිල්ලා තියෙන්නේ. ඒ පානදුරා වාදයේ තුලින් ඒ ආපු ඒ වෙලාවේ කරපු කැපකිරීම භික්ෂුන් වහන්සේලා අපමේයයි. ඒ යටත් විජිත ඒ වහල් මානසිකත්වයේ අදත් අපේ සිංහල මිනිස්සු ගාව එහෙමමයි. අදත් අපේ මිනිස්සු පිටරට දේවල් අගය කරන්නේ. අද කොරෝනා වලට බලන්න අපි යම්කිසි මේ එකක් ආවත් ඒක දේශීය දෙයට කරන හැල්ලුව බලන්න. නමුත් අපේ මුතුන් මිත්තෝ ඔය විදේශීය රටවල ඉතිහාසයක්වත් නැහැ එච්චර. අපේ ඉතිහාසය අවුරුදු 5000 ගාණක් එහාට යනවා. අපේ ඉතිහාසයේ විජය කුමාරයන් පටන් ගත්ත එකක් නෙමෙයි. ඒක මේ නිකන් ඔල මොට්ටල එවුන්ට කියන්න හොඳයි. ඒක කළු සුද්දන්ට කියන්න හොඳයි. අපේ ඉතිහාසය එහෙම එකක් නෙමෙයි. අපේ ඉතිහාසයේ ඊට එහා ඇත්තටම අපේ ඉතිහාසය පටන් ගන්නව රාවණටත් එහෙන්. මේ තරම් විශාල ඉතිහාසයක් අපිට තියෙනවා. අපේ බලංගොඩ වැඩි ඕනේ බලංගොඩ ලේනේ ඒ බලංගොඩ මානවකගේ ඇටසැකිල්ල ගත්තාම අපේ ඉතිහාසය අවුරුදු 10000කටත් එහා යනවා. දියුණු ශිෂ්ටාචාරයක් විදිහට පෙන්නනවා. ඒ වෙනමම ඒ විෂයන් හදාරණය දන්නවා මේ ලෝකයේ අනිත් රටවල ශිෂ්ටාචාර බිහිවුණු ආකාරය දිහා බැලුවම ඒවා වානරයෝ. ලංකාවේ හොඳ දියුණු මිනිස්සු වැව් හදනකොට ඉන්දියාවේවත් නැහැ ඒ වගේ වැව්. ඒ වගේ වැව් ඉන්දියාවේවත් නැහැ. සමහර මේ බොළඳ මනසවල් වලට ගොඩාක් දේවල් තේරෙන්නේ නැහැ. ඒක නිසා හිතනවා බුදුදහමත් මීඳු හාමුදුරුවෝ කෙනා වගේ. ඇත්තටම මට සමා වෙන්න මේ වචනේ කියනවාට බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වඩිනකොට ඔබ හිතනවද ලංකාවේ සංඝයා නමක් නැතුව හිටියා කියලා? සාමාන්‍ය පුංචි දැනුමකට මේක තේරෙන්න ඕන. ලංකාවේ භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒකට පැහැදිලි සස්සුදක්ෂයේ තියෙනවා මිහිඳු බුදුන් වහන්සේ ජීවමාන වැඩ සිටින සමයේ මයංගනේ චෛත්‍යයේ ධාතු තැන්පත් කරනකොට ඔබ බලන්නේ ඒ තියෙන ශිලාලේඛන එතන තියෙන ඒ අතීතයේ තුල කියවලා භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙන බව පැහැදිලි. ඒ කරලා තියෙන දේශනා මහා ගැඹුරු දේශනයක්. ඒක දරා ගන්න පුළුවන් දියුණු මනසවල් තියෙන මෙහි ඉඳලා තියෙන. ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා. අපිට මේවා එක එක දේවල් වලට කොටු කරලා ලඝු කරලා හිර කරලා මෙතනින් කියලා ඔය සම්ප්‍රදාය තියෙන්නේ පරසුද්ධංගේ සම්ප්‍රදාය. අපි එහෙමයි කතා කරන්නේ. අපිට තියෙනවා අපේ අනන්‍යතාවයක්. අපිට හිරු එළිය වැටෙන මේ රටක් අපේ. හිර මුදුන් වෙන රටක්. මේ වාතාශ්‍රය අපිට තියෙන අපේ සබහාදහම් න්‍යායක්. ඒ සබහාදහම් න්‍යාය තුළ අපිට ආවේනික සිතුම් පැතුම් අපිට ආවේනික ශක්ති ප්‍රභවයන් තියෙනවා. ඒ ප්‍රභවයන් ඔස්සේ අපි දකින්න ඕනි සත්‍යයක්. ඒක සංගවන්න බෑ. ඉතින් මේ අපි ද්වේෂයෙන් කතා කරනවා නෙමෙයි තරහෙන් කතා කරනවා නෙමෙයි අපි දකිනවා සේරම මිනිස්සු සංගතියේ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. රෝමන් අධිරාජ්‍යයේ පිරීලා ගිහලා රෝමනේ විනාශ වුණා වගේ අධිරාජ්‍යයක් වුණත් විනාශ වෙනවා. අශෝක අධිරාජ්‍යයේ ඒත් එක්කම පිරීලා ගිහලා ඒක විනාශ වුණා. මේවා එකක්වත් පවතින දේවල් නෙමෙයි. ලංකාවේ වුණත් ශාස්ත්‍රීය යුග තියෙන්න පුළුවන්, පරිහානීය යුග තියෙන්න පුළුවන්. සබහාදහමයිම තමයි. සබහාදහමේ නිර්ණායකයේ කොහෙවත් පැවැත්මක් ස්ථිරත්වයක් එහෙම දෙයක් නෑ. ස්ථිරත්වයේ තියෙන්නේ සබහාදහමෙන් පිටයි. සබහාදහමේ තුල තියෙන අනිත්‍ය ස්වභාවයමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බුදුන් වහන්සේ ත්‍රිලක්ෂණ දේශනා කරන මේ සබහාදහමත් න්‍යාය එකමයි. මේ අනිත්‍යමයි. මේකත් පවතින්නේ නැහැ. දැන් අපි දන්නවා ආධ්‍යාත්මිකව දියුණු යුගයකට දැන් එනවා. මෙහෙම පෙරලිලා දැන් එනවා. දැන් අපි දන්නවා දැන් මිනිස්සුන්ගේ මේ වගේ දියුණු ස්වභාවය තියෙන ප්‍රඥා ගෝචරය දැන් බිහි වෙනවා. සබහාදහම තුල දැන් ශරීර ධාතු වලට සකස් වෙනවා. ශක්තිය දැන් බැහැ ගන්නවා. ඇයි දැන් යනවා
දැන් අපිට තේරෙනවා මේ විශ්ව ශක්තිය ස්වභාවය තුල දැන් මේ ශරීර ධාතු වලට විඥාන ධාතු අර තියුණු ප්‍රඥා ගෝචර විඥාන ධාතු බැස ගන්නවා. දැන් මේ ආධ්‍යාත්මික දියුණු යුගයේ එනකොට එහෙම තමයි වෙන්නේ. ඒව නවත්තන්න බෑ. ඒක වෙනවා. බුදු කෙනෙක් පහළ වෙනකොට ඒ වගේමයි දැනුත් ඒ විදිහට ධර්ම ඉස්මතු වෙන යුග එනවා. ඒ යුගවලදී ඒ වගේ ශක්තියින් බැස ගන්නවා. ඒක මේ කෙනෙක් අදාළ නැහැ. කෙනෙක් අදාළ නැහැ. ඒක සබහාධාමේ න්‍යායක්. ඒක පුජ්‍යල න්‍යායක් නෙමෙයි. කාටවත් එහෙම පාලනය කරන දෙයක් එහෙම මුකුත් නැහැ. සබහාධාම හේතුඵල ධාම ස්වභාවය ඕක තමයි. තමයි අනිත්‍ය ස්වභාවය මේකත් පවතින්නේ නැහැ කියන්නේ. මේකත් යම්කිසි දියුණුවක් තත්වයකට ඇවිල්ලා මේ 2500 5000ක් කරා යන්නේ මෙන්න මෙතන වෙන දියුණුව නිසා. ඔබ මේ උපදින යුගයේ අති විශිෂ්ට යුගයක්. තාම ඔබට දැනිලා නැහැ. තව දශකයක් යනකොට ඔබට දැනෙයි. මේ යන ප්‍රවේණියක් යනවා පරිණාමයක් යනවා අධ්‍යාත්මයේ දියුණුව කරා යන පරිණාමයක්. ආර්ථික පැත්ත නෙමෙයි ඒවා කතා කරන එක වෙනම කතාවක්. ඒවා බාල කතා. මේක එහෙම නෙමෙයි. මේක මහා ශ්‍රේෂ්ඨ කතාවක්. රහතන් වහන්සේලා බිහිවන යුගයක් දශකයකට එනවා. අපි ලං වීගෙන එනවා. ඔබට පෙන්වන්නම් ඒ පාර. ඔබ බලන්න දැන්. ත්‍රිපිටකයේ අපේ පරිශීලනයේට 1956 ඔය ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ තමයි අතරම මුද්‍රණයට යන්නේ. ඒක බුද්ධ ජයන්ති ත්‍රිපිටක අද හැම තැනම තියෙනවා. හැම තැනම අද පොත් කඩවල හැම තැනම පන්සල්වල හැම තැනම බුද්ධ ජයන්ති ත්‍රිපිටක තියෙන. මේ මොනවද තියෙන්නේ මේකේ? ඔබ හිතන්නේ මේ 84000 ධර්මස්කන්ධය තුල මොනවද තියෙන්නේ? මේ තියෙන්නේ සබහාධාමේ න්‍යාය. මේ ඇවිල්ලා කස පහරවල් ටික තියෙන්නේ. මේ මනසවල් සේරම බොළඳ කළා මේවා මේ ශක්ති ස්වභාවයෙන් මිදෙන්න මේ විශ්ව න්‍යායට ගන්න තියෙන ධර්මම කුළුගෙඩි පාර වදින මේ ත්‍රිපිටක පොත් වහන්සේලා මේ නිර්මාණය වෙලා තියෙන්නේ. සසරින් මිදෙන මේ විඥාන ධාතු මේ ස්වභාව සකස් වෙන ස්වභාව ශුන්‍යත්වයට නැති කරන්න පුළුවන් යුගයක ඇවිල්ලා. ඒවැ දැන් ආත්මීය විදියට තමයි අපිට මේ කතාව මෙහෙම බොළඳ විදියට මිනිසුත් එක්ක අපි කතා කරන්නේ. නමුත් මේක ඊට එහා ගිය න්‍යායක් තියෙනවා. ගැඹුරු න්‍යායක් තියෙනවා. මේ ප්‍රභේදයේ අඳුරගත්ත කෙනෙක් දන්නවා. මොකද්ද මේ වෙන්නේ කියලා ලෝකේ ලොකු දෙයක් වීගෙන යනවා. ඔය හැම දෙයක්ම ආශිර්වාදයක් වෙනවා. සියල්ලම මෙතනටයි මේ අරමුණු වෙන්නේ. ඔබට මේක දැනෙන්නේ නැහැ තාම. ඔය කොරෝනා වේවා සබහාධාමේ න්‍යාය ව්‍යසන ඔක්කොම වෙන විදි රටාව හොඳට ඔබට තාම තේරිලා නැහැ. හොඳට අධ්‍යයනය කරන්න. මේ පෝසත් රටවල මිනිස්සු මැරෙන්නේ ඇයි? ධනවත් රටවල මිනිස්සු මැරෙන්නේ ඇයි? ඔබ බලන්න සාමාන්‍යයෙන් කසිප්පුකාරයෝ අර කුඩුකාරයෝ ඔය වැල්ලේ බෝතල් හංගගෙන හිටව මිනිස්සු සුනාමියක් ඇවිල්ලා එකපාර නැති වෙන්නේ ඇයි? සබහාධාමේ න්‍යාය ඔබට දැනෙන්නේ නැද්ද? ධර්ම න්‍යායක් මේක ක්‍රියාත්මක වෙනවා. මේ තුල ආධ්‍යාත්මික දියුණුවක් තියෙන රැකෙනවා. ඔබට තාම මේක දැනෙලා නැහැ. රැකෙනවා. ඔබ ශ්‍රේෂ්ඨ වෙන්න. ඔබ උතුම් මනුස්සත්වයේ අභිබවා යන්න. කිසි කෙනෙක්ට බෑ ඔබට හානි කරන්න. ඒක වෙන්නේ නැහැ. මේ සබහාධාම රකින්න ඔබ. නමුත් අනිත්‍ය ස්වභාවය තුළ ඔබගේ ආයේ බොහොම ඒ සුළු කාලයකට ඒක තියෙන්නේ. නමුත් ඒක රිලේ බැටන් එකක් වගේ. ඒක එහෙම කිව්වට දැන් වැරදියට ගන්න එපා. මේක විග්‍රහය ඊටාම ගැඹුරුයි. පුජ්‍යලිකව කෙනෙක්ට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් අපි ඒක තවත් ගැඹුරින් කතා කරනවා. නමුත් අපි මේ අධියරේ නවත්තනවා. මේ මට්ටමින් නවත්තනවා මේ කතාව. මොකද මේක සමාජයට එච්චර මේ වෙලාව නෙමෙයි සුදුසු වෙලාවක් එනවා තව ඉස්සරහා. එතනදී අපි ඉදිරිපත් කරමු. හැබැයි දැන් මේ මොහොතේදී ඔබට පෙන්වන්න පුළුවන් දර්ශකයක් පානුදුරා වාදයෙන් තමයි ඇත්තටම මහා කුළුගෙඩි පාරක් වදින්නේ. මේ ලෝකේ තියෙන මිත්‍යා දිට්ඨියට මහා කුළුගෙඩි පාරක් වදිනවා. ඒ කුළුගෙඩි පාරත් එක්කම ලංකාවේ බිබී හිටපු මිනිස්සුන්ගේ බීමට ගහනවා කෙලිම අනගාරක ධර්මපාලතු. ඒ පුජ්‍යලයෝ නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන සබහාධාමේ ශක්ති ප්‍රභේද අට ගන්නවා. මෙතන ලොකු දෙයක් මේ භූමිය තුල වීගෙන යනවා. ඔබට ඒක දැනෙන්නේ නැහැ. සෝමහාමුදුරුවෝ නිකම්ම මෙහෙම වෙන්නේ නැහැ. සෝමහාමුදුරුවන්ට ෆ්‍රීකවන්සි එකක් අහු වෙනවා. ඒක සබහාධාමේ ෆ්‍රීකවන්සි එකක්. මේ පන්සල් වල තියෙන දේවාල සේරම අතුගාලා දාන ෆ්‍රීකවන්සි එක අහු වුණා.
උන්වහන්සේ කොහොමත් මැරෙනවා ඒක කියන්න ගියොත්. ඒක කියන්න ගියොත් කොහොමත් කවුරු හරි කෙනෙක් අර ජේසුස් වහන්සේට ඇන ගැහුවා වගේ අනිවාර්යයෙන්ම ඝාතනය කරනවා. ඒව අදාළ නැහැ. එක්කෙනෙක් මැරිලා එකෙක් පිට එකෙක් මෙරි වැටුණ මේ සබහාදාමෙන් න්‍යාය නවතින්නේ නැහැ. සබහාදාමට ඒ යන ගමන යනවමයි. අද අපි කතා කරයි. හෙට අපිත් නැති වෙයි. තව එකෙක් කතා කරයි. එයත් නැති වෙයි. තව එකෙක් කතා කරයි. ඒගොල්ලෝ දන්නෙත් නැහැ මොකද්ද වෙන්නේ කියලා. වෙන්නේ එයාලා ෆ්‍රීකවන්ස් වෙනවා. එයාලගේ මානසික ශක්ති ස්වභාවය ලින්ක් වෙනවා සබහාදාමේ ශක්ති ස්වභාවයක් එක්ක. ලින්ක් වෙලා එයාලගෙන් ඒවා කියවෙනවා. ජේසුස් වහන්සේට වෙන්නේත් ඒකමයි. ඒ ලින්ක් කිල්ල තමයි ඉදිරිපත් වෙන්නේ. ඒක සබහාදාමේ මේ ශක්ති ස්වභාව අඳුනගත්ත ඇයට විතරයි දැනෙන්නේ. ඒක හැමෝටම දැනෙන්නේ නැහැ. ඒ ලින්ක් එකත් එක්ක අරව යනවා වචන එක්ක. ඊට පස්සේ ඒක තව විශාල පරසරයකට ඒක තව මේ ෆ්‍රීකවන්ස් එක අහු වෙනවා. ෆ්‍රීකවන්ස් එක අහු වෙනවා. මොකද ඒ ආයගේ මානසවල ඒක වැඩ කරන්න ගන්නවා ෆ්‍රීකවන්ස් එක. ඊට පස්සේ ඒක ආයි net එක වගේ එලෙනවා. ඊට පස්සේ ඒ වගේ ශක්ති ස්වභාව ගොඩාක් වැඩි වෙනවා. වැඩි වෙලා ඒ වගේ ශක්ති ස්වභාව ගොඩාක් මේ වෙලාව තමයි මෙන්න බුදු කෙනෙක් පහළ වෙන්නෙත් එහෙමයි. බුදු කෙනෙක් පහළ වෙන එක එකපාරට වෙන්නේ නැහැ. ඒ ලෝක සබහාදාම තුල ඒ න්‍යාය පරිණාමයේ න්‍යායක් ඒ සබහාදාමේ තියෙනවා. ඒක බුදුවරු සේරම බුදුවරු ඒ කාල පාලන යුගවල ඒ ආපු කතාව වෙන විදියකින් තමයි විග්‍රහ කරන්නේ. ඒක විග්‍රහ කරනවා මේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින් මෙහෙම පණිවිඩය කියනවා මෙහෙම ඇවිල්ලා අවුරුදු 1000කට කලින් බුදු කෙනෙක් පහළ වෙන ඒ පණිවිඩය ඊට පස්සේ ඒක දන්නවා ඒක සමාජගත වෙලා තියෙනවා ඊට පස්සේ බුදු කෙනෙක් පහළ වෙනකන් කට්ටිය බලන් ඉන්නවා ඊට පස්සේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා ඔය කියන ෆ්‍රීකවන්ස් සිස්ටම් එක ඔය කියන්නේ ආත්මීය වචන දාලා නමුත් ඔක ෆ්‍රීකවන්ස් සිස්ටම් එකක් තියෙනවා ඒක ශක්ති ස්වභාව වලින් අහුවෙන එකක් තියෙනවා ඒක ගැඹුරු කතාවක්. දැන් මෙතන තියෙන මේ විශ්ව න්‍යාය විශ්ව ශක්තිය තුල මේ ෆ්‍රීකවන්ස් න්‍යායක් අපි එහෙමයි පෙන්වන්නේ. නම් ෆ්‍රීකවන්ස් කියන එකේ වචනේ අර්ථය දන්න කෙනෙක් සිංහලට මේක ගත්තොත් එයාට තේරෙනවා මේ channel අල්ලනවා වගේ වැඩක්. දැන් මෙහෙ එක්කෙනා අල්ලනවා සිරස. ආයි යාපනයේ එක්කෙනා අල්ලනවා සිරස. ආයි නුවරඑළිය එක්කෙනා අල්ලනවා සිරස. ඔන්න ඔය වගේ. ඒ එකම නාලිකාව දුවන එකක් වෙනවා. අන්න ඒ වගේ මේ මොහොතේ ෆ්‍රීකවන්ස් එකක් වෙනවා. මේ ශක්ති ස්වභාව ඒ විදිහට ලින්ක් වෙනවා. ඒ වගේ ඊට පස්සේ බිහි වෙනවා මී පිට. බිහි වෙලා ඒ ශක්ති ස්වභාව තියෙන අය මේ ලින්ක් එක මහා ගෝචර ප්‍රඥාවෙන් තන මේක අහුවෙන්නේ ඒ ඥාන සකස් වෙන්න ඕනනේ. ඒ ඥාන හැමෝටම නැහැ. ඒ ඥානවල ඒ පරිණාමයේ ඥාන සකස් වෙන ඒ ශක්ති ස්වභාව මේ මෞකුසවල බැස ගන්නවා. ඇත්තටම කියනවා නම් මෞකුසවල නෙමෙයි ස්කන්ධානම් පාතිභව ආයතන පටිලබ්බ අයං උච්චති කියන තැනට එන්නේ. එතනයි ශක්ති ජෙනරේට් වෙන තැනටයි එන්නේ. ශක්ති ජෙනරේට් වෙන තැන තමයි ස්කන්ධ බැස ගන්න. ඒමයි ඒ විඥාන ශක්ති ටික මේ සකස් වෙන්නේ. නමුත් මේ සබහාදාමෙමයි තියෙන්නේ. එළියේ සබහාදාමේ තියෙන දෙයක්. මේක මිනිස්සෙක් කරන එකක් නෙමෙයි. දැන් මේ මෙතනත් මිනිස්සෙක් හොයන්න යන්න එපා. මිනිස්සෙක් කරන එකක් නෙමෙයි මේක. මේක සබහාදාමෙන් න්‍යායකට සිද්ධ වෙනවා. අතිශයින්ම ගැඹුරුයි. මේක පැහැදිලි කිරීමත් අතිශයින්ම දුෂ්කරයි. මොකද ඒක වචන වලට පෙරලෙන සමහරට පළවෙනි වතාවට වෙන්න පුළුවන්. ලෝකේ එහෙම ඉදිරිපත් කිරීම තියෙනවා. ඒවා ෆ්‍රීකවන්ස් එකත් එක්ක ලින්ක් වෙලා එන ඉදිරිපත් කිරීම. ඒවා කාටවත් එහෙම කරන්න බෑ. ඒක යාට ඒ ස්වභාවය තුල වචන වලට පෙරලෙන එකක් තියෙනවා. දැන් ඔබ විසින්ම බලන්න දැන් මේ සෝමහාමුදුරුවෝ ඒ දේවාල ටික පන්සල් වලින් ඒ දීපු සංඥාව කඩන්න දීපු සංඥාව ඒක නිවැරදිම සංඥාව නේද? ඒක ඒ වෙලාවේ වෙන්න ඕනි දේ නේද? ඒ වගේම බලන්න පානදුරේ අරිය ධම්මහාමුදුරුවෝ ගෙනාපු ඒ ගාථාව මම මේ මළුවට යනවා කියන සම්පූර්ණ මිනිස්සුන්ගේ මොරැලිටි එක වෙනස් වෙනවා. අර බිබී හිටපු බේබද්දන්ගෙන් යම් තාක් සමාජ රැල්ලක් එනවා මහා සද්ගුණවත් කියන තැනකට එනවා. ඒ අය සිල් ගන්න බලනවා. ඊට පස්සේ සීල ව්‍යාපාර රට තුල වැඩි වෙනවා. පන්සල් හැදෙන එක තව ওই රුවන්වැලි මහසෑය තිබුණේ පස් ගොඩක්. ওই රුවන්වැලි මහසෑය චෛත්‍යයක් තිබුණේ නැහැ. ඇත්තටම තියෙනවා නම් මේ ජයශ්‍රීමා බෝධිය ගාව ඇත්තට මේ හරක් ඝාතක ගාරයක් තිබ්බේ. ඔතන බෝධින්නාසේ නමවත් තිබුණේ. නමුත් බලන්න කී දෙනෙක් ජීවිත පුද කරලා තියනවද කියලා ওই ජයශ්‍රීමා බෝධිය ගාව ඔබ දන්නවා ඒ කාලේ හිටපු මහා යුග පුරුෂයෙක් ඕකට නඩුවක් කියලා ඉරේ ගිලා මැරුණා. අඩු ආයසකින් මැරුණා. ඒ තරම් යුග පුරුෂය එක පිට මෙරි වෙටි ඇවිල්ලා තමයි මේ පරිණාමය වීගෙන යන්නේ. ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි.
ඒ රහතන් වහන්සේලා බිහිවන යුගයේ වෙනකොට මේ ස්වභාවය තුළ රහතන් වහන්සේලා වැඩි කාලයක් නැහැ. ඔබට තව වැඩි කාලයක් නැහැ. දැන් මේ යුගයේ ආරම්භ වෙලා. දැන් රහතන් වහන්සේලා බිහි වෙනවා. දැන් එක්කෙනා වැරදි වැටි නැගිටින පුංචි බබාලා ඉන්නේ. අර චූටි බබාලා මේ නැගිටිනකොට මුලින් වැටිනේ නැගිටින්නේ. අන්න ඒ වගේ දැන් බොරුවට හරි රහත් වෙලා කියන කට්ටිය ඉස්මතු වෙනවා. දැන් ඒගොල්ලන්ට බොරුවට නෙමෙයි ඒගොල්ලන්ට හිතෙනවා. ඒගොල්ලන්ට ඒක දැනෙනවා. ඒගොල්ලන්ට හිතෙනවා මම රහත් වෙලා වෙන්නේ නැති කියලා. සමහර රහත් වෙලා නැහැ. ඇත්ත. නමුත් ඒ අයට එහෙම හිතෙන්නේ කොහොමද? කලින් එහෙම හිතුන්නේ නැහැ. දැන් හිතෙන්නේ මේ යුගයේ මීට දශක ගානකට යා නැහැ. එහෙම හිතෙන්නේවත් නැහැ. එතකොට කියනවා මේ ආත්මේ බෑ, මේ කාලේ බෑ. මෛත්‍රී බුදුහාමුදුරනේ එකන් ඉන්නෝනේ. මැරිලා ඒ ඉපදිලා ඒ ලෝකෙ ගිහිල්ලා තමයි ඒක කරන්න පුළුවන්. ඔහොම කී හිටියා 1970 ගණන් වල 80 ගණන් වල 90 ගණන් වල. හිටියානේ කට්ටිය. අපේ ආච්චිලා තාමත් එහෙමනේ හිතන්නේ. නමුත් දැන් එහෙමද? දැන් එලිපිට කතා කරනවා මම රහත් කියලා. රහත් නොවුනත් මහා සාදුනාදයක් දෙන්න. ඒකයි විය යුත්තේ සමාජෙට. රහත් භාවය ප්‍රකාශ කරන්න. බය නැතුව වැරදුනත් කවන්නේ. ඇයි එහෙම කියන්නේ? ඉස්සරහට නියම රහතන් වහන්සේ බිහි වෙනවා. එක්කෙනෙක් නෙමෙයි. විශාල පිරිසක් ලංකා භූමියේ ඉස්මතු වෙනවා. මේ දරණ තලයේ දෙවනත් වෙන භූමිය වකවානුවක් එනවා මේ දශකේ. මේ අවුරුදු 10 ඊටාම වැදගත්. 2030 වර්ෂයේ මේ දිවයින ඔබ හිටියොත් බලන්න මේ අනාවැකියත් එක්කම බලන්න. මේවා අනාවැකි නෙමෙයි. මේවා අනිවාර්යයෙන්ම වෙනවා. මේ පරිණාමයක් කෙනෙක් අධ්‍යාත්මික පැත්තේ හොඳට යම් කිසි මේ වෙහෙක ඒ හොඳට ඥානයක් තියෙන කෙනෙක් හිටියොත් එයාට දැනෙනවා. එයා දන්නවා මොකක්ද දැන් වෙන්නේ කියලා. ඔබ බලන්න ත්‍රිපිටකයක් තිබුණ නැති රටේ මේ ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ අර බුද්ධ ජයන්ති ත්‍රිපිටක අද හැමතැනම මේ අද තියෙනවා දැන් මේවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. ත්‍රිපිටකේ බලන්න ඒ විතරක් ඇවිල්ලා නැවතුනේ නැහැ. ඔබ බලන්න පටිච්ච සමුපාද විහරණය අද කතා කරන හැටි කට්ටිය ගිරවුවා වගේ. පටිච්ච සමුපාද කියන්නේ මොකද්ද? සබහාදහම. පටිච්ච සමුපාද කියන්නේ සබහාදහම න්‍යාය. බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු පටිච්ච සමුපාද න්‍යාය තමයි අද බුදුදහම කියලා ගොඩක් අය කතා කරන්නේ. ඔයිට වැඩි දෙයක් තියනවාද? මගපලලාභීන් බිහි වෙන එක පටිච්ච සමුපාද ඉස්මතු වෙනවා කියන්නේ නැවැත්විය නොහැකි. කිසිවෙකුට නැවැත්විය නොහැකි. දැන් ඉතින් දෙයියෝ මැව්වයි කී ඉන්න ඒක කතාව ඉවරයි. ඔක කුඩු වෙන කතාවක්. ඔය විශ්වයේ කොහේ රොකට් හදාගෙන ගියත් ඔහොම කතාවක් නැහැ. මේ ඔක්කොම තියෙන්නේ මේ දිව්‍ය සභා මේ බ්‍රහ්ම සභා බ්‍රහ්මතල අපි කතා කරා ගියවර දේශන ඔබ අහන්න ඒ ශුන්‍යතා දේශන ටික අහන්න ඒ ශුන්‍යතා දේශන තුල අපි දිව්‍ය සභාව ජීවමානව පෙන්නනවා. අපි බ්‍රහ්මතලයේ ජීවමානව ඔබ තියෙනවා. ඔබ එතනට අපි අරන් යනවා. අපි ඔබ එතන පිහිටවනවා. ඔබ මැරිලා නෙමෙයි මේ ජීවත් වෙනකොට දිව්‍ය ස්වභාව අපි ඔබට පෙන්නනවා. පෙන්නන ප්‍රත්‍යක්ෂ ඔබ ඒක දකිනවා. ඔබ ප්‍රත්‍යක්ෂව දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒකාන්තයි. ඔබ දිව්‍ය ස්වභාවයට ප්‍රත්‍යක්ෂව මේ ජීවිතය තුලපත් වුණොත් ඔබ මොකද කරන්නේ? ඔබ මැරිලා යන්න හිතයිද? එහෙම හීනයක් මවයිද? ඒ මිත්‍යා දෘෂ්ටියකට ඔබ වැටෙයිද? ඔබ මහා සිංහෙක් වෙනවා. ඔබ මේ මිහිපිට මහා ආධ්‍යාත්මික දියුණුවක් තියෙන මුනිවරයෙක් වෙනවා. ඒකාන්තයි. ඒක සිද්ධ වෙනවා. අපිට ප්‍රත්‍යක්ෂය අපි දකිනවා, අපි අත් විඳිනවා, අපි අනිත් අයට ඒක කියලා දෙනවා. යමෙක් යමක් අවබෝධ කරයිද ඒ දේ තව කෙනෙකුට දීමේ වරදක් නැහැ. ඔබ මැරිලා නෙමෙයි ජීවත් වෙලා ඉන්නකොට ඒ සාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. මේ ලෞකික සුවය නෙමෙයි මේ බොළඳ මේ බඩු වලින් හොයන මේ නිකන් කම්සැප මේ කාලා බීලා හොයන සැපයක් නෙමෙයි. ලෞතුරු සුවයට ඔබපත් වෙනවා. අපි එතන ඔබට පෙන්නනවා. ඒ හරහා යන ගමනේ අවසානයේ නිවන තියෙන්නේ. අපි ඔය පාර ඔබට පෙන්නනවා. අපි එතන ඒ පෙන්නනවා විතරක් නෙමෙයි ඔබ එතනටපත් වෙනවා. සාන්දිටිකෝ අකාලිකෝ
ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චු මේ දැන් ඔබ ඒකපත් වෙනවා. බුදුන් වහන්සේ කරන ඒ සිංහනාදය මේක ඔබට සාන්දිටිකයි. ඔබට මේක අවබෝධ වෙනවා. මේකට ආගමක් නැහැ. මේකට ධර්මතාවය. මේ ලෝකේ පරම සත්‍ය ගාම්භීරයි. ඒ උතුම් සත්‍ය ඔබත් අවබෝධ කරනවා. මේක අපි කවුරුවත් කරන දෙයක් නෙමෙයි. මේ සබදාමේ න්‍යාය කාටවත් එහෙම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. පුජ්‍යලයකට කරන්න බෑ. ඔබ අහස බලන්න. ඔය රාත්‍රී කාලයේ දැන් ඔය පායන ඔය අහස් තලයේ දිහා බැලුවම ඔබට දැනෙන්නේ නැද්ද මහා ශක්තියක් මේකේ තියෙනවා? දැනෙන්නේ නැද්ද ඔබට? ඔබ විශ්වයේ දිහා බලන්න. අපි කතා කරන්නේ උතුරෙන් අනන්තය දෙස් මෛත්‍රියක වරන්. අප්‍රමාණ චේත විමුක්තියක් අපි කතා කරන්නේ. ඔය මොකද්ද ඔය කියන්නේ? පෘථුවියේ ආකර්ෂණ බලය තියෙන්නේ මේ දැන් ගලක් උඩ දැම්මොත් මෙතන විතරද? ඔය ආකර්ෂණ බලය තියෙනවා නම් ඔය කියන ආකාශයේ උඩ මේ පෘථුවි තලයේ මායිම බලන්න. ඔතනට වෙනකන් ශක්තිය නැද්ද? ගුරුත්වාකර්ෂණ ශක්තිය නැද්ද? තියෙනවා. ඔබට අල්ලන්න පුළුවන්ද? බෑ. ඔක් කොහොමද තියෙන්නේ? ශක්ති ස්වභාවයේ එහෙමනම් ඔබ හිතන්නේ ඊට වැඩිය මහා විශාල ශක්ති ස්වභාවයක් මේ අවට තියෙනවා. ඔබේ ටීවී එකේ සිරස අල්ලන්නේ කොහොමද ඔබ? ඔක ඒරියල් එකෙන් අල්ලන්නේ. ඔය ඒරියල් එකට ආවේ කොහෙන්ද? මේ අවකාශයේ ශක්ති ජාලයක්. ඒ ශක්තිය ඔබේ මේ මොලේට අහුනොත් මොකද වෙන්නේ? ඔබට ටීවී එකක් ඕනේ නැහැ. ඔබට පුළුවන් S2 පියාගෙන දිව්‍ය ලෝකේ බලන්න. ටීවී එක ඔබේ ඇතුලේ තියෙන්නේ. එළිය ගැජමැටික් ඕනේ නැහැ. ඔබට අපි ලස්සන මේ කතන්දරයක් කියන්න යන්නේ. මේ ෆ්‍රීකවන්සි එකම ඔබ අල්ලනවා. මේ ශක්තිය ඔබට ජෙනරේට් වෙනවා. අපි Hindu ආගම අපි දැක්කා Hindu භාවනාවල අපි දැක්කා හොඳටම මේ කියන කුණ්ඩලනී යෝග. ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය පවා අද ජේ ශංකර් ක්‍රිෂ්ණමූර්ති ඔබ දන්නවා ගොඩාක් අය නම් තියෙනවා. ඒ මුනිවරු. ඔවුන් මේක ඉදිරිපත් කරනවා. අපි මේ කියන එකක් අල්ලගෙන කවුරුත් මුකුත් කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්දියාවේ කෝටි කීයක් ජනගහනය ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ විශ්ව න්‍යාය. මේ විශ්ව න්‍යායවල අපිට නෑ ભેද. අපිට මේකේ කවුද ආගම් අරව මේ කතා නෑ. අපිට තියෙන එකම දෙයයි. මේ තියෙන සත්‍ය පරම සත්‍ය. පරම සත්‍ය නම් පරම සත්‍යමයි. සත්‍ය එකමයි. හැමෝම මිනිස්සු එකයි. හැමෝම මිනිස්සු හුස්ම ගන්නවා. හැමෝම මිනිස්සුන්ගේ ඇඟේ ලේ තියෙනවා. හැමෝම මිනිස්සුන්ට දුක හිතෙනවා. හැමෝම මිනිස්සුන්ට සතුටක් දැනෙනවා. මිනිස්සුන්ට එකම දෙයයි තියෙන්නේ. ඉතින් මිනිස්සු ඔක්කොම මැරෙනවා. ඔය ස්වභාවය තුල නැති කෙනෙක් කවුද ඉන්නේ? ඉතින් ඔක්කොම එකයිනේ මිනිස්සු. ඒක අපි කිව්වේ මේ ධර්මතාවයේ ලෝකයේ තියෙන පරම සත්‍ය දැනගන්න නම් ඔන්න ඔතනට එන්න. ඔතන තමයි දොරටුව තියෙන්නේ. දොරටුවෙන් ඇතුළුණු කෙනා ඇතුළු වෙන්නේ මහා විශ්වයකටයි. එයාට මුළු ලෝකෙටම විවර වෙනවා. අර කොටුවක් ගහගෙන බිත්තර කට්ටය ඇතුළේ ඉන්න කුකුල් පැටියා වගේ අර ලිඳේ ඉන්න ගෙම්මැඩියා වගේ ඒ නිකන් හිත කොහෙවත් ඉන් එහාට යන්න බැරි හිතක් හදාගෙන යකඩ පෙට්ටියක හිරගෙදරක දාපු මිනිස්සු වගේ. ඔය හිත ඔයිට වැඩිය ප්‍රසාරණය කරන්න ඕනේ. ඔය හිත ඔයිට වැඩිය සත්‍යයට යොමු කරන්න ඕනේ. සත්‍ය හිතට අවශ්‍යයි. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ අවිද්‍යාව නිසයි මෝහගන අන්ධකාරය ඔබ සසර දුක් විඳින්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. ඒ නිසයි ඔය ඉන්නේ ලිඳේ ඇතුළට වෙලා ගෙම්බ එළියට එන්න බය. අපි කතා කරන්නේ ඔබේ මනසට. අපි කතා කරන්නේ ඔබේ ප්‍රඥාවට. අපි කතා කරන ඔබගේ ඒ අතුලාන්තයේ තියෙන ඒ
ඇසට එහා ගිය ඒ චක්කුන් උදපාදි ආලෝකෝ උදපාදි කියන මෙන්න මේක ඇතුලේ තියෙන අවදි කරන්න ඕනි තවත් දැක්මක්. ඒ ධම්ම චක්කුසේ අවදි වෙන්න ඕනි. ඕකේ ඉංග්‍රීසියෙන් ඒක third eye කියනවා, එක එක නම් කියනවා, එක එක විදියට විග්‍රහ කරනවා. මනෝවෛද්‍යවරු තව උඩුසිත යටිසිත එක එක ගානවා. එක එක ඔය ඒවා එකක්වත් ඔය වචන අදාළ නැහැ. මේ අර්ථය ගන්න. ඔබේ අතුලාන්තයේ තියෙනවා තියුණු ඥානයක්. ওই තියුණු ඥානය අවදි වුණොත් කිසි කෙනෙක්ට ඔබව රවට්ටන්න බෑ. ඒක අවදි කරන්න නම් ඔබ සත්‍යයට එළි වෙන්න ඕනේ. ඔය ආගම් වලින් කළා තියෙන ඔබ වහපු එක. ඔබට තොප්පි දාලා තියෙන්නේ. පාට තොප්පි දාලා ඔයගොල්ලන්ගේ ඔක්කොම ඔලු ගෙඩි ටික ඔයගොල්ලෝ ඔක්කොම બ્લોක් කළා. બ્લોක් කියන්නේ මොනවද? මැෂින් එකකින් කොන්ක්‍රීට් මැෂින් එකකින් එළියට එන්නේ બ્લોක් ගල්. ඔයගොල්ලෝ සමාජයේ બ્લોක් ගල් කළා තියෙන්නේ. ඔයගොල්ලන් කොටු කළා තියෙන ඔයගොල්ලන්ගේ මනසට යන්න දෙන්නේ නැහැ ඔතනින් එහාට. ඔයගොල්ලන්ගේ මනස හිර කරනවා. බුද්ධ ආගමෙත් අද ඒකයි කරන්නේ. ආගමක් කියන්නේ ට්‍රැඩිෂනල්නේ. ට්‍රැඩිෂනල් කියන්නේ සීමා මායින් තියනවානේ. කොටු ආලලක් තියෙනවා. ඉන් එහාට යන්න බෑ. ඒකට හිර වුණොත් මොකද වෙන්නේ? ඔබ ඔය මායිමක් ගහගෙන ගේ ඇතුළේ ඉන්නවා වගේ ඉපදෙන දවසේ ඉඳලා මරණකම් ඔය ගෙතන ඉඳලා මැරලා යනවා. ඔයින් එහාට දෙයක් වාට කරන්න බෑ. වාට දන්නෙත් නෑ. ඕගොල්ලොම හදාගත්ත කූඩුවක් ඇතුලේ ඕගොල්ලෝ බිත්තර දානවා. ඕගොල්ලොම හදාගත්ත මේ පෘථුවිය මහා විශාලයි. නමුත් ඔබ පුංචි අඩි ගාණක් මැනගෙන ඒක ඇතුළට වෙලා මොකද්ද ඒ කරන්නේ? මුළු විශ්වයටම යන ඥානේ නැති කළා. කොහොමද කරන්නේ කියලා අපිටත් හිතා ගන්න බෑ ඔය වැඩි. මේ ආගම් මත විශිෂ්ට එකතකේ. ඇයි මිනිස්සුන්ව කොටු කරන්න පුළුවන්. මිනිස්සුන්ව හිර කරන්න පුළුවන්. මිනිස්සුන්ව හිර කරන්න පුළුවන් වුණාට මේ මහා ප්‍රඥයින් හිර කරන්න බෑ. මේ ලෝකේ යමක් මේ ලෝකේ තරු 1000ක් පෑවුවත් අපේ මේ නිකන් අපේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියෝ කියන කවියක් මං හිතන්නේ. එක පුන් සඳින් දුරු වේලව ඝන අඳුරු නෙකතරු රැසින් එලෙසට නොම වේයදුරු. මුළු ලෝකෙම ජනගහනේ තරු වගේ. නමුත් පුන් සඳක් වගේ පෑවුවොත් ඔය තරු ඔක්කොම කුඩු වෙලා යනවා. මහා ආලෝකයක් ඔබට මේ අන්ධකාරය දැනෙන්න ඕනි. ඒ තමයි මහා ප්‍රඥාව. ඔබ දිව්‍ය ස්වභාවයටපත් වෙන්නේ මැරලා නෙමෙයි. ඔබ බ්‍රහ්මතලයටපත් වෙන්නේ මැරලා නෙමෙයි. ඔබ ඔය කියන ඒ සදා අමරණීයත්වයටපත් වෙන්නේ මැරලා නෙමෙයි. ඒකයි සත්‍ය. මේ සබහා දහම අවබෝධ වෙන්නේ කොයි මොහොතේද ඔබ එතනයි. ඒ ශක්තිය ස්වභාවය ඔබට අවබෝධ වෙනවා. මේ මනුස්ස ශරීරයෙන් එළියට ඔබ එනවා. මනුස්ස ශරීරය තුල ඔබ හිර වෙන්නේ. ඔය කූඩු ඕන වෙලාවක පොළොවට දාන්න පුළුවන් කුඩු කළා. ඔය කූඩුවෙන් වැඩක් නැහැ. ඔය කූඩුවට අපි ආවේ යමක් කරන්න. ඒ ආපු කාරණේ ඉෂ්ට වෙනවා. නැත්තම් ඔබ ඔය කූඩුවත් එක්කම කුඩු වෙලා යනවා. ඔය කූඩුව පාවිච්චි කරන්න. අපි වාහනයකට නගින්නේ අපි වාහනයක් පාවිච්චි කරන්නේ ගමනක් යන. එහෙමනේ. එහෙනම් ওই ශරීර කූඩුවට ඔබ ආවේ යමක් කරන්න. මොකද්ද? ඔබ මේකට ආවේ කොහෙන්ද? කොහොමද ඔතන සකස් වුනේ? මේ විශ්වයේ තියෙන ශක්ති ස්වභාවයක ඔබ ඉන්නවා. ඔබට දැනෙන්නේ නැති ස්වභාවය මේ විශ්වය තුල ශක්තිස න්‍යායක තියෙනවා. ඒක ෆ්‍රීකවන්ස් එකක්. තරංග ආයාමයක්, සංකේතයක් ඕන නමක් කියන්න. ඔබට අහු වෙනවා. ඔබ රැවටෙනවා. ඔබ කොටු වෙනවා. හැබැයි ඔබට මේක හරියට අවබෝධ ඥානෙට සකස් වුණොත්, අවබෝධ කරගත්තොත්, ඔය සේරම ගිහිලා ඔබගේ ඔය පේන ඇහැ නිකන් එස්ට්‍රේ ඇහැක් වෙනවා. හරියට විකිරණශීලී ඇහැක් වෙනවා ඔබට හම්බ වෙන ඇහැ. ඒ ධම්ම චක්කුසෙන් ඔබ ලෝකෙ දිහා බලනවා කියන්නේ හරියට නිකන් ඔක්කොම මේ මිනිසුන්ගේ ඇටසැකිලිත් එක්කම පේන ඇහැක් ඔබට හම්බ වෙනවා. බොරුව කොතනද ඇත්ත කොතනද හරි මොකද්ද වැරදි මොකද්ද සේරම බේරෙනවා. සේරම එස්ට්‍රේ එකක් ගැහුවා වගේ ඔබට පේන්න ගන්න. ලෙඩ ඔක්කොම පේන්න ගන්නවා මේ ලෙඩේ කොතනද මේක හිර වෙලා තියෙන්නේ කොහෙද නැත්තේ කොහෙද ඔක්කොම පේන්න ගන්න. ඔබ මහා විශ්ව ඥායකට ඔබ විවර වෙනවා. ඔබ මුළු විශ්වයටම ඔබ එකට ලින්ක් වෙනවා. එතනට යන්න.
එතකොට ඔබට මේ බඩු මුට්ටු වලින් ඔය දරුවෙක්ගෙන් ඔය නිකන් සල්ලි ටිකකින් ඔය පොඩුවට හොයන ඔය බොළඳ සැප නෙමෙයි. මහා සැපකට ඔබ හිමිකම් කියනවා. ඒ සුවේ ඔබට එක මොහොතක් දැනුනොත් ඔබ මේ පුංචි බොළඳ සැප අත්හරිනවා. එක චුට්ටයි ඔබට දැනෙන්න ඕන. එක චුට්ටක් ඔබට දැනුනොත් ඒ මහා සුවේ එක චුට්ටක් ඔබට දැනුනොත් මේ බොළඳ සැප ඔබ අත්හරිනවා. මේකට තව කොටු වෙන්නේ නැහැ එතකොට. එතනින් තෙන්නේ. ඒ ආකාරයට දකින්න මේ ධම්. අපි අනිත්‍ය ගැන කතා කරේ. හැබැයි ඔබට බොළඳ මනසින් ගොඩ එන්න විශාල න්‍යායක් අපිට කියන්න තිබ්බා. මේ අනිත්‍ය සම්බන්ධව. හැබැයි මේ දැන් ඉදිරිපත් කරන න්‍යාය ඔබට ඉදිරිපත් කරන්න මේ සිත හැදෙන හැටි අපි ඒත් අනිත්‍ය ස්වභාවය අරගෙනම ඔබට ඉදිරිපත් කරන්න ගියේ. නමුත් අද විනාඩි 45ක් ගිහින් තියෙනවා ඔය පෙර සූදානම කරන්න. ඒක නිසා අපි හිතුවා මෙහෙම. ඔබට මේ අනිත්‍ය ස්වභාව අනාත්ම ස්වභාව දේශනා මාලාවකින් ගේන්න. ඒක මේ මොහොතේ අපි තීරණය කරේ. මේ ෂණේමයි. මේ සිත එක්ෂණයක හටගෙන නිරුද්ධ වෙන මේ ෂනේ ඒ සිතත් මිදෙන තැන සිතින් මිදුණු තැන ඒ අවකාශයට ගිය ශුන්‍යත්වයට හිතපත් වෙන තැන ඒ විශ්ව ශක්තියට ලින්ක් වෙන තැන ඔබට පේන්නන්න කි. හැබැයි ඒක ටිකෙන් ටික ක්‍රමානුකූලව ගලපලා දෙන්න ඕන. ඔය බොළඳ මනස වලට එක පාට මේක අල්ලන්න බෑ. හැබැයි ඔබ අල්ලගත්තට පස්සේ ඔබ දන්නවා ඊට පස්සේ ඔබ ඉතුරු ටික කරගන්නවා. එච්චර අපිට පෙන්නලා දෙන්න ඕනි මුලින් අර ආයන්න කියලා දුන්නට පස්සේ ඔබ දන්නවා භාෂාව. ඔබට ආයන්නයි බැරි. අපි ඒ ටික ඔබට කරලා දෙන්නයි උත්සාහ කරන්නේ. ඉතින් බොහොම ඉවසීමෙන් යන්න ඕනි ගමනක්. සමහර වෙලාවට අපේ ඉදිරිපත් කිරීමොත් ආවේගශීලී. ඉතින් ඒවත් තේරුමක් නැහැ. ඒවත් හරසුන්. ඉතින් මේ හැම දෙයකම මනුෂ්‍ය ස්වභාවය තුළ ඒ තියෙන දෝෂ ගොඩාක් තියෙනවා. මේ ඉදිරිපත් කිරීම තුළ ඒ දෝෂ ගොඩාක් තියෙනවා. ඉතින් ඒව දකින්න මේ හියුමන් එරර්ස් කියලා. මේ මනුස්සයාට තියෙන අඩුපාඩු තියෙනවා. කතා කරන භාෂාවේ, එතකොට ඒ වචනවල, ශබ්දවල, එතකොට මේ ආවේග ස්වභාවවල තියෙන දෝෂ. ඒ වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ තියෙන යම් කිසි ඔබ ගන්න සිග්නල් එකක් තියෙනවා. යම් සංඥාවක් තියෙනවා. අනියයි වැදගත් වෙන්නේ. හරියට ඔබ ග්‍රහණය කරගන්න ඕනේ. මේ ඔබ වටිනා දශකයකට ඇවිල්ලා තියෙනවා. මේ ආධ්‍යාත්මික දියුණු යුගයකට ඇවිල්ලා තියෙනවා. රහතන් වහන්සේලා බිහි වෙන යුගයට ඔබ ඇවිල්ලා. දැන් අන්ධයෙක් වෙන්න යන්න එපා. අන්ධයෙක් වෙලා ඉපදිලා අන්ධයෙක් වගේ මැරිලා යන යුග ටික ඉවර කරන්න ඕනේ. අපි හැමෝම එක විඥාන ශක්ති ස්වභාවයක එකට අපි අත්වල බැඳ ගත්තොත් අපි එකට ලින්ක් වුණොත් අපි එහෙමනේ කියන්නේ ශක්තිය එකට ලින්ක් වුණොත් මොකද වෙන්නේ? අර පුංචි ගින්දර එකට එකතු වුණොත් මොකද වෙන්නේ? මහා ලැබු ගින්නක් වෙනවා. අපිට ඒ ලැබු ගින්න ඕනි. මොකක්ද ඒ ලැබු ගින්න කියන්නේ? අපිට මේ විඥාන ශක්ති ස්වභාව මේ විශ්වයේ හැමතැනම විසිරුණු ඒවා ටික සේරම එක එක ලින්ක් එකකට ඇවිල්ලා මේ රහතන් වහන්සේලාගේ යුගය හදන්න ඕනි. එතනට එනර්ජි එකක් වෙන්නයි අපි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. ඒ සඳහා උපනිශ්‍රය වෙන්නයි මේ සියලු ඉදිරිපත් කිරීම. මේ සබහාදහම අපිට ඒ සිග්නල් එක දෙනවා. ඒ සිග්නල් එක සබහාදහම අපේ නෙමෙයි. ඒකේ කවුරුත් නැහැ. මේ මොහොතේ ඔබ ජාත්‍යන්තර මාධ්‍ය හසුරවනවනම් විශාල පිරිසක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා එකම විදිය ලින්ක් එනවා. අපි ඔක්කොම ලින්ක් වෙලා දන්නේම නැතුව. ලින්ක් වෙලා බලනකොට අපි අඳුරන්නේත් නැහැ. අර කියන කෙනා අපි දන්නේ නැහැ. නමුත් ඔහු කියන්නේ මේකමයි. හැබැයි මේව කලින් කියවිලා නැහැ. එතකොට තේරෙනවා මේ එකම ලින්ක් එකක් එකම මොහොතේ එකම ශක්ති ස්වභාව ඉස්මතු වෙනවා. හැබැයි එක්කෙනෙකුට අලුත් මේවා ඇවිල්ලා මේක තියුණු වෙලා අර මැණික් ගලක් දිලිසෙනකොට හුඟා බබලනවා වගේ මේ රහතන් වහන්සේලාගේ යුගයේ බබලන්න ගන්නවා. ඒක නිසා ඔබත් මේකට අවශ්‍යයි. ඔබ හිතන්න එපා ඔබ නිකම්ම මේ යුගයේ ඉපදුනා කියලා. එහෙම වෙලා නැහැ. ඔබ මේ දරුවෙක් හදලා වයසට ගිහිලා දරුවා කවලා පොළ මුණුබුරත් හදලා මැරලා යන්න ආපු කෙනෙක් නෙමෙයි. ඔබ යම් කිසි ශක්ති ස්වභාවයක් මේ සම්ප්‍රාප්තියක් තියෙන්නේ.
ඒක ඔබට තාම දැනෙන්නේ නැහැ. මේක ඔබට ඒ ලින්ක් එක ඇතුලේ ඔබට යම්කිසි ස්පර්ශයක් එයි. යම් මොහොතක ඔබට ඒක දැනෙන්න ගනි. ඒ මොහොතේ ඉඳන් ඔබ අවදි වෙනවා. ඒ මොහොතේ ඉඳන් ඔබ ඒ සබහාදහම තුල ඔබගේ ඒ මහා ගෝර සසරට තිත තියෙනවා. ඔබ මේ ශාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. සදා අමරණීයත්වයේ තුලින් යන ගමනක් මේ යන්නේ. බොහෝ අය අමරණීයත්වයේ තුල හිර වෙනවා. ඒකට කමක් නැහැ. බොහෝ අය එතන හිර වෙලා තමයි මේ රහත් භාවය ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි දකින්න ඔවුන් සදාතනික සුවයක ඉන්නවා. ඒ කාටවත් පේන ඔවුන් සුද්ධාත්මය තුල ඉන්නවා. කිසි කෙනෙක්ට පේන්නේ නැහැ. කිසි කෙනෙක්ට ඒ බොළඳ මිනිස්සුන්ට ඔක හොයන්න බෑ. හොයන්න බෑ. පෘථග්ජන මිනිහෙකුට කවදාවත් හොයන්න බෑ. හැබැයි මේ ශක්ති ස්වභාවය ලින්ක් වුණා ඇයට. ඒක දැනෙනවා. කියන්න ඕනේ නැහැ. මුකුත් කතා කරන්න ඕනේ නැහැ. අපිට යන්න ඕනේ නැහැ හම්බ වෙන්න. අපි ඒක දන්නවා. අපි දන්නවා ඔබ විඳින සුවේ. අපිත් ඒක විඳිනවා. අපි මේ ශරීරය තුල හැමදාම නැහැ. ශරීරය පොළොවට පස් වෙන එක නෑ. හැබැයි මේ ක්ෂණ අපිට මරණ දවසක් නැහැ. අපි හැම මොහොතෙම මරණය දකිනවා. අපිට මරණයක් කියලා කතාවකුත් නැහැ. මේ හටගෙන නිරුද්ධ වෙනවා. හරියට පෙන බිඩු වගේ. සිත කියන්නේ. සිතත් පවතින්නේ ඒකත් මේක තනි කර මේ ඔබට දැන් මේ කියන කතා අහලා මේ තියෙන ශුන්‍යතා දර්ශන මේ තියෙන පටිනිස්සකන පස්සේ සතර සතිපට්ඨ මේ තව ටිකක් ඉස්සරහට යනකොට ඔබ එක මේකෙන් මේ ටික අල්ලනවා. මේ විශ්වයේ පරම ශක්තිය ඔබට දැනෙනවා. නැත්තම් ඔබට මේ එකක්වත් ඇහෙන්නේ නැහැ. පැහැදිලිවම කියත හැකි. මේ එකක්වත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්න සුදුසු නැති කෙනාට. ඇහෙන්නේ ඇහෙන්නේ ඒ ශක්ති ස්වභාවයට ඒ ස්වභාවයට ලින්ක් වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න අය දන්නේම නැතුව මෙන්න මේ channel එක එකපාරටම අහුවෙනවා. අහුවෙලා එකපාරට මේ තියෙන මේ සංඥාව ඔලුවට යනවා. ගිහිලා අන්තිමට ඔහු ඒක ප්‍රායෝගිකව ඔහු ඒ අත්හදා බලනවා. ඔහු දන්නේම නැතුව ඒ ස්වභාවයටපත් වෙනවා. මේ විදිහට මේකේ තුල ලොකු net එකක් හැදෙනවා. ඒක අපි දන්නවා. මේ ගමනට උපකාර වෙලා තියෙනවා මෑත කාලේ සෝමහාමුදුරන්ගේ විශාල දෙයක්. ඒ වගේම ඔය කිව්ව අරිදම්ම හාමුදුරන්. ඒ වගේම අනගාരിക දරපල් මේ සමහර ක්‍රිස්තියානි. ඔය ටිබෙට් ජාතික ඇස් මහින්ද ඒ ටිබෙට් ජාතිකයෝ. මේ වැඩි ඕනේ කිරිපජ්ජෝ ඥානන්ද හාමුදුරුවෝ මෑත කාලේ මේකට යම්කිසි සහයෝගයක් තියෙනවා. නෑ කියන්න බෑ. උන්වහන්සේ ක්‍රිස්තියානි එහෙනම්. මේ භූමිය තුල බෞද්ධයෝ ඉතුරුනේ නෑ. ඔක්කොම හිටියේ ක්‍රිස්තියානි කට්ටිය. අද මේ යුගයේ වෙනකොට මේ භූමිය තුළ විශාල පරිවර්තනයක් වීගෙන යනවා. අපි කිසි කෙනෙක් බෞද්ධයෝ කිසි කෙනෙක් කටට තුවක්කුව තියලා ආගම වැළඳ ගන්න කියලා නැහැ. ඒවා කිව්වේ රෝමන් කාරයෝ. ඒවා කිව්වේ පෘතුගීසි කාරයෝ. ඒවා කිව්වේ ලන්දේසි කාරයෝ. ඒවා කිව්වේ ඉංග්‍රීසි කාරයෝ. අපේ ආගම වැළඳ ගනින් නැත්තම් වෙඩි තියනවා කියපු එවුන් අපේ මේ බුදුදහම තුල නැහැ. අපේ බෞද්ධයෝ හරි අසරණයි. අපේ මිනිස්සුන්ට සබදාමත් එක්ක ඉන්නේ. අපේ ආගමට අපේ බුද්ධ ආගමට කිසි කෙනෙක් බඳව ගන්නෑ. ඇත්තම කියනවා. මේ ආගම ගැන කතා කරත් මේ ධර්මයේ තියෙන තැනට එහෙම දේවල් අවශ්‍යත් නැහැ. ධර්මයේ ඉස්මතු වෙන යුගවලදී සබදාමෙනු ඉස්මතු වෙන්නේ. ජේසුස් වහන්සේ බිහි වුණේ කවුරුත් ගිහින් කළාද? ජේසුස් වහන්සේ හිමාලයට ඇවිල්ලා අර හාමුදුරුවෝ භාවනා කරේ කවුරුත් කළාද? ජේසුස් වහන්සේ භාවනා කළා මේ විශ්ව ශක්තියට ලින්ක් උනේ කොහමද? ඒ කවුරු හරි කියලා නෑ මේ සබහාදාමේ න්‍යාය කාටවත් නැති කරන්න බෑ. ජේසුස් වහන්සේ අනගාලා මැරුවත් ඒ අද කවුද කියන්නේ? අදත් ඒගොල්ලෝ එතන ආලෙලුයා මොකද්ද මේ කියන්නේ? අසල්වාසීන්ට ප්‍රේම කරන්න මොකද්ද මේ කියන්නේ? මහා ආදරේ මොකද්ද මේ? සබහාදාම. නාම තේරෙන්නේ නෑ. තේරුණු කෙනා දන්නවා. සමහර අය කතා කරන්නේ නෑ. නමුත් තේරෙනවා. තේරෙනවා. මේක හොඳට දන්නවා. මේක හොඳට දන්නවා. මේක හැමෝම දන්න දෙයක්. මේ 아무තු දේවල් නෙමෙයි. අපි දන්නවා එක එක යුගවල එක එක විදිහට මේ සබහාදාම ඉස්මතු වෙනවා. මේ සබහාදාම ශක්ති ස්වභාවය තුල මේක නවත්තන්න බෑ කාටවත්. කිසි කෙනෙක්ට මේක නවත්තන්න බෑ. මේ දශකේ කිසි කෙනෙක්ට නවත්තන්න බෑ. මේ දශකේ රහතන් වහන්සේලාගේ දශකේ. මේක බුදුන් වහන්සේගේ ඒ අවුරුදු 2500ට කලින් දේශනාවල තියෙනවා. මීට අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ දේශනා කරනවා.
අවුරුදු 5000ක් මේ ශාසනය පවතිනවා කියලා. අවුරුදු 2500ක් ගිය තැන මේ ශාසනයේ මේ හෙළ දීපේ ඉස්මතු වෙනවා. ඒකනේ සත්‍ය. ඒක අපේ අතීත අටුවාචාරින් අටුවාවල ලියලා තියෙනවා. ඉතින් අපේ දැන් මේක ප්‍රසිද්ධ කාරණයක්. හැමෝම කියනවා අවුරුදු 2500ක් ගිය තැන මේ ධර්ම ඉස්මතු වෙනවා. දියසෙන් කුමාරයා කියලා කුමාරේ බිහි වෙනවා. හැබැයි ওই කතා එකක්වත් ඒව ඇවිල්ලා නිකන් ජනවහර වගේ අර ජන කතා වගේ අර ජේසුස් වහන්සේලා ගැන කියනකොට ජන කතා කියනවනේ ඔය ජන කතා. ඕවා වැඩක් නැහැ. මේ ඇත්ත කතාව බලන්න. ඇත්ත කතාව නම් සබහාදාමේ ශක්ති ස්වභාවය කියන්නේ මේ සුද්ධාත්මයමයි. මේ කියන සදා අමරණීයත්වය. මේ කියන මහා ආදරය. මේ සබහාදාමයි. බුදු දහම තුළ මේක ගැඹුරෙන් ගැඹුරට ගියාම ඒ දේව කියන්නේ සබහාදාමටයි. ඔබ දිව්‍ය ස්වභාවයේ සබහාදාම ස්වභාවයක්. ඔබ මේ ආත්මය තුල මම ඉන්නවා මගේ ගෙදර මගේ දරුවා මමයි කියන කොටුව ඇතුලේ තණ්හාව තියෙනකන් ඔබ ඒ දිව්‍ය ස්වභාවයටපත් වෙන්නේ නැහැ. තණ්හාව ගිහිල්ලා පරාර්ථේ එන්න ඕනි අසල්වාසීන්ට ප්‍රේම කරන්න කියන තැනට. මට නෙමෙයි අනිත්‍යයට කරන්න ඕනි. අන්න ඒ කෙනයි දිව්‍ය ස්වභාවයටපත් වෙන්නේ. ඒ කෙනාස් දිව්‍ය ස්වභාවයටපත් වෙන්නේ. ඒ තමයි බාහිර දර්ශකේ. අපිට බාහිරින් පේන දේ. නමුත් අතුලාන්තයේ ලොකු කතාවක් තියෙනවා. බාහිර දර්ශකේ නිකන් බොහොම කෙටියෙන් පෙන්වන්න පුළුවන් එහෙම. ඉතින් මේ කතාව කොයිතරම් ගැඹීරද කොයිතරම් මේක ඇතුලේ තව අපි ගොඩාක් දේවල් අපි යනවා එක යම්කිසි මේකට ඉදිරිපත් කරගෙන යනවා. දැන් අපි අනිත්‍ය ස්වභාවයට යම්කිසි පියවර ටිකක් එන්න ඕනේ. ඉතින් අපි දේශනා මාලාවක් එකට ලෑස්ති කරමු අනිත්‍ය ස්වභාවයත් අනාත්ම ස්වභාවයත් මේ අනාත්මය කියන එක අනිත්‍ය කියන එක මේකේ සිත එක්ෂණික මේ මොහොතේ හටගෙන සිත නිරුද්ධ වෙන මෙතනනේ තියෙන්නේ මේ රහස තියෙන්නේ ශුන්‍යතාවය තුළ ඔබ දන්නවා ජෛන මහාවීර වුණත් ඒ කියන්නේ ඕකමයි ශුන්‍යතාවය කියන්නේ ඔය චීනයේ කියන කොරියාවේ ජපානයේ හැමතැනම ඒ ජෛන මහාවීර ඉදිරිපත් කරලා තියෙන්නේ සබහාදාම තමයි ඒ සබහාදාමේ න්‍යායම තමයි මේක එක විදියට වෙනස්. ඒකේ නැහැ පටිච්ච සමුපාදය ඉදිරිපත් කරන්න. ඒකේ නැහැ චතුරාර්ය සත්‍ය. ඒකේ ওই ටික නැහැ. නමුත් ඒකේ කියන වෙනින් ක්‍රම වලට සබහාදාම. ඒත් ඉදිරිපත් කරන්නේ අවසානයේ බලනකොට මේ සුද්ධාත්මය. එහෙම නැත්නම් සදාමරණියත්. එහෙම නැත්නම් ඒකේ තියෙන්නේ මේ විශ්ව ශක්තියමයි. එතනට යන්නේ දැන් Hindu ආගමේ යන්නේ ත්‍රිවේදයේ ගාගෙන ඒ මොකද්ද සත්‍තිස් ආනන්ද මොකද්ද? සත්‍තිස් ආනන්දගේ කෙලින්ම මේ ශුන්‍යතාවයට ගිහිල්ලා මේ යන්නේ කෙලින්ම විශ්ව සත්‍යයට. මේ ආගම් ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. ධර්මතාවයේ සබදාම. ඔය අනිත් ඒවා නිකන් මේ නිකන් එක එක්කෙනා Tamanට කොටුවක් ගාගෙන අනිත් ඒවා ටික ගැට ගන්න කරපුවා. රැවටෙන්න එපා. ඕකේ හරය හොයන්න පරම සත්‍ය තියෙනවා මේ ලෝකේ. ඒ සත්‍ය දැනගන්න අන්ධෙක් වගේ මැරෙන්න එපා. අන්ධෙක් වගේනේ අපි මැරෙන්නේ මිනිස්සු. ගොඩාක් මිනිස්සු අන්ධයෝ වගේ මැරෙන්නේ. මුකුත් දන්නේ නැහැ. ඔහෙ මරණන් පස්සේ කොහේ හරි අයි කියලා හිතලා මැරෙනවා එච්චරයි. හරියට නිකන් අර පිම්බතාලා වගේ ඔහෙ නිකන් කෑවා බිව්වා මරනවා වගේ වැඩක් තියෙනවා. ඒක වැඩක් නැහැ. අපිට මේ ශරීරයවත් වැඩක් නැහැ. අපිට වැඩක් තියෙන්නේ මේ ආපු අපි දන්නවා මේකේ මොකද්ද සීන් එක. මේ හැම ෂණේම මේ සීන් එක තියෙනවා. මේ හැම ෂණේම අපිට දැනෙනවා. අපිට මේ හැම ෂණයක්ම හැම හුලඟක්ම හැම සතෙක්ගේ සද්දයක්ම මේ විශ්වයේ හැම සද්දයක්ම අපිට දැනෙනවා. ඒ කතාවක් කියනවා පණිවිඩයක් දෙනවා. මේ අපි විශ්වයේම තියෙන සද්ද අපිට ඇහෙනවා. අපි මුළු විශ්වයටම එකතු වෙලා. මුළු විශ්වයේම අපිට මේ මොහොතේ මේ දෙන සද්දයක් තියෙනවා. දැන් අපිට මේ හැම සියුම් සද්දයක්ම දැනෙනවා. ඒක මහා පුදුම කතාවක්. ඒක මේ ශරීරයට අයිති නෑ. ඒක මා පුදුම අපිට දැනෙන දේ. ඒක කාට හරි දැනෙනවා නම් ඒ ශක්ති ස්වභාවයමයි දැනෙන්නේ. මුළු විශ්වෙම මමයි. මුළු සබදාම මමයි. මේ ගහ අතු එල්ලෙන් හුළඟ හමන්නේ වලාකුළු යන්නේ වැස්ස වහින්නේ මේ ඔක්කොම සබදාම මමයි. මේකත් ගහ වගේ කාර්යන කුඩුව.
මේක පොළොවට පස් වෙනවා. මේ පොළොවේ පස් වලින් මේ ඇතිලා තියෙන මේ පස්නේ. ඔබට ඔබේ ශරීරය දිහා බලන පස් ගොඩක් දිහා පේන්නේ නැද්ද? ඔබේ කණ්ණාඩි දිහා බලාගෙන ඔබ හිතන්නේ මේ පස් ගොඩක් කියලා. මේ පස් මේක පොළොවට පස් වෙනකම් බලන් ඉන්න ඕනද ඔබට? එදාටද ඔබ පිළිගන්නේ? ඔය මොන මැටි අදහසක්ද? මේ පස් මේ මිනිස්සුયો නෑ. මේ සත්තු නෑ. සබදාමක් තියෙනවා. මේ විශ්ව න්‍යාය අඳුර ගන්න. මහා ශුන්‍ය ස්වභාවයක් තමයි. ශුන්‍යයි ආත්මීය දේවල් නෑ. ආත්මීය කතා බොරු. මගේ දරුවා, මගේ අම්මා, මගේ පුතා, මගේ ගෙදර, මගේ අනේ මේ මොකෙද්ද මේ වහලෙක්නේ. උවිත රිලව් වහල්ලුවා කියන්නේ. ඉතින් රිලවත් ඕමනේ හිතන්නේ. රිලවත් හිතනවා මගේ දරුවා, මගේ මේක, මගේ එක පස්සේ මොන විහිළුවක්ද මේ? මිනිස්සු කියලා කොහෙන්ද ඔය දෙවනුව? ඔය නිකන් මොන හරි බඩු මුට්ටු ටිකක් හදාගෙන මේ නිකන් මොකක් හරි සුකුරුත්තන් ටිකක් හදාගෙන වැට්ටියක් හදාගෙන මොකක් හරි මේ කම්පියුටරයක් හරි මොකක්ද ඇති වැඩි? ගිනි කුරක් ගාලා දාන්නකො. පත් වෙන්නේ නැද්ද කියලා. කුණු හරපයක් නෙවෙයි. මැරෙනකොට ඔය මොකක් හරි එකක් අරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න කොහෙට හරි යන තැනකට. මොකද්ද මේ විකාරේ? බොරුවක් මේ. තනිකර පට්ට බොරුවක්. මුළු ලෝකෙම අපි රැවටෙන්න දෝනි. එහෙනම් අපි ඔක්කොම රැවටිලා ඉමු. අපි සේරම අපි මේ අර හීනෙන් දකින්නෝ වගේ මේ ඇත්ත ලෝකේ හීනියක් බල බල ඉමු. අරුව කුඩු ගහලා හිටියා වගේ මමත් කුඩු ගහලා වගේ ඉඳලා මැරිලා යන්නම්. මත් වෙලා පාවි ඉඳලා ඔය තියෙන ළඟට එන දෙයක් හොඳට බාලා කාලා මොකද්ද වෙන්නේ මොන් පිස්සුද? අර බණ්ඩාරනායක මහත්තයාගේ අනුර බණ්ඩාරගේ පුතා කාලා මැරුණා වගේ වැඩ. මොකද්ද ඔය හිතේ සැපේ? ඔය බොළඳ සැපයක්ද? ඇත්තටම මේ මිනිස්සු සැබෑ ලෝකේ පිස්සු නෙමෙයිද ඉන්නේ? සැබෑ ලෝකේ ඉන්නේ ඔක්කොම නිකන් අර කුඩු ගහලා වගේ නෙමෙයිද? මේ ලෝකේ ස්ථිරව තියෙන කිසිම දෙයක් නැහැ. මහ පොළොවත් නැහැ. මොකක්වත්ම නැහැනේ. ස්ථිරව තියෙන කිසිම දෙයක් නැහැ. ඕක තියෙනවා කියලා හිතන් ඉන්නේ කුඩු ගහලා කියන්නේ. මොකද්ද ඒ තියෙන්නේ? කිසිම දෙයක් හිතින්නේ නැහැනේ. අද තියෙන එක හෙට නැහැනේ. අඩුතර මේ දතක්වත් තියෙන්නේ නැහැ. අඩුතර මේ කෙස් ගහක්වත් තියෙන්නේ නැහැ. අඩුතර මේ හමක්වත් තියෙන්නේ නැහැ. මල විකාරයන්. ඉතින් ඔය ඇත්ත හැමෝටම දැනගන්න ඕක අමුතුවෙන් රහංගන්න දෙයක් නැහැ. අපිට ඇස් නැහැ දකින්න. දැන් කිය අපිට බුද්ධිය නැහැ. අපිට ඥානෙ නැහැ. අපිට ප්‍රඥාව නැහැ. නෑ නෙමෙයි. ඕගොල්ලන් කොට්ටු කියලා. හිර වෙලා ඔය මොකක් හරි ටින් එකක් මොකක් හරි බැරල් එකකට අර හිර වෙච්ච මිනිහෙක් ඉන්නවා නම් අන්න එයා ඔයා බලාගෙන ඔයාම තමයි. මොලේ හිර වෙලා. මොලේ මොකක් හරි රොඩක් හිර වෙලා වගේ හිර වෙලා උතනින් හට වැඩ කරන්නේ. ඔය රොඩ විසික් කළා දාන්න. මොලේ ප්‍රසාරණය කරන්න. එහෙම අපි එහෙම හරි මොකක් හරි සංඥාවක් දෙන්න එපා මේ මිනිසුන්ට මේ මිනිසු පවුනේ. පවුනේ මේ මිනිස්සු. ඇත්තටම අපි ඉස්සරහට මොකෙක් හරි આવත් ගහ ගන්නවත් යන්න ඕනේ නැහැ. ඒ මිනිස්සයා නිසායි මම ඉන්නේ. බැනින්න ආවත් හොඳයි සැපයි. ඇයි ඒ? අනේ දෙයියනේ එළිය මොකෙක්වත් නැති වුණොත් මම මේ ලෝකේ තනියෙන්නේ. ඉතින් මට මේ සබහාදහමම තමයි මේ ඉන්නවා කියන්නේ. වෙන එකක් නෑ. ඔය හැම එක්කෙනාම ඔක්කොම තමයි මම. මම කියලා මෙතන කෙනෙක් නෑ. ඔබ ඔතන නම් එතනයි මම. මේක ඇතුලේ නෙමෙයි මේක ඇතුලේ නෙමෙයි එළියේ තියෙන්නේ. මේ සිත තියෙන්නේ මේක ප්‍රක්ෂේපණයක් මේක හරි ගැඹුරුයිනේ. අපි මේක ශුන්‍යතාවය තුළ දිගටම දිගෑරියන්නේ. අපි ඉස්සරහට තව මේ ප්‍රසාරණය වෙනස් කරලා අපි ඉස්සර මෙතන මේ ස්වභාවය වලට ඇවිල්ලා මේ ස්වභාව ටික ඉදිරිපත් කරලා අපි මේකේ මාත්‍රිකා ටිකක් එහාට අරගමු. මේ එතකොට මීට වැඩිය හොඳට මේක ඔබට දැනේවි. අපි අද මෙතනින් නවතිමු. ඉතින් ඔබ මොනවා හරි දෘෂ්ටියක් තුළ හිර වෙලා ඉන්නවා නම් බුදුන් වහන්සේ කියනවා ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා. ඔබ මොකක් හරි දෘෂ්ටියක් තුළ හිර වෙලා නැත්තම් අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. බුදුන් වහන්සේ වාද වලට එනකොට ඔය ගොඩාක් අයට කියනවා මහණෙනි ඔබට වාදයක් තියෙනවා. මට වාදයක් නැහැ. ඒක නිසා මං හරි සරලයි. මම සබහාදහම වගේ. දැන් තේරෙනවද? අපි මොකක් හරි තව කෙනෙක් එක්ක කියන්න යන්නේ මොකක් හරි දෘෂ්ටියකට බහැලා. ඕක වැරදි. මේක හරි. ඔය සේරම සිතුවිලි. මේ ලෝකේ හරි කියලා දෙයක්වත් නැහැ, වැරදි කියලා දෙයක්වත් නැහැ.
ඇත්ත කතාව නම් ওই දෙකම සිතක හටගත්ත සිතුවිල්ලක් විතරයි. ඕක තමයි සාපේක්ෂවාදය කියන්නේ. ඕක තමයි ඔය එක න්‍යාය කියලා විද්‍යාඥයෝ ඉදිරිපත් කරන්නේ. ඕක තමයි සිතුවිල්ල කියලා ජෙනරේට් වෙන මනස ඇතුලේ ටර්බයින් එක. විඥානය. ඕක තමයි ඉපදි ඉපදි මෙරි මෙරි දුක් විඳින හේතුව. ඔය අන්ත දෙක. හොඳයි නරකයි කියලා දෙකක් තියෙනවා. ඔය කතා සේරම ශුන්‍ය වෙලා තමයි ඔබ එන්නේ. ඒ මහා සුවයකට සදාතනික සුවයකටපත් වෙන්න නම් ඔය අන්තවල ඉඳලා බෑ. සියල්ලගෙම මිදුණාම ඔබ සුද්ධ ස්වභාවයකටපත් වෙනවා. ඒක ප්‍රභාස්වරයි. මේ සිත ප්‍රභාස්වර සිත කියන්නේ කිසිම පාටක් නැහැ. අවර්ණයි. ඒ ප්‍රභවයට යන්න පුළුවන් නම් ඔබගේ සිත සුළඟ වගේ සහැල්ලුයි. ඒ සුළඟ ඔබමයි. දවසක ඔබට හමු වේවි. ඒ තාක් ඔබ සොයාවි. මේ ලෝකේ පරම සත්‍ය කුමක්ද කියලා. එහෙමනම් ඔබට හමු වේවි. සොයන්නාට හමු වේවි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි අද මාතෘකාව විදිහට කතා කරන්නේ අනිත්‍ය සංඥාව ගැන. අනාත්ම සංඥාව කතා කරන්න කලින් අපි මේ අනිත්‍ය සංඥාව ගැන යමක් කතා කරන්න ඕනේ. අපි දන්නවා හොඳටම හැමෝම දන්න කාරණයක් තමයි ත්‍රිලක්ෂණ කියන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ මොන කාරණේ කතා කරත් ඔබ යමක් හොඳින් දැනගෙන ඉන්න ඕනේ. මේ නිවන් මගටයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ නිවන් මග නිවනට උපනිශ්‍රේ වෙන